නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මේ ලෝකේ දෙවිවරු පවා සාදුකාර දෙන දේවල් තියෙනවා පින්වතුනි. හැම දෙයකටම දෙවියෝ සාදුකාර පවත්වන්නේ. ලාමක දේවල් වලට දෙවියෝ සාදුකාර පවත්වන්නේ. එනමුත් මේ මනුස්ස ලෝකයේ සිද්ධ වෙන ඇතැම් සිදුවීම් වලට දෙවිවරු සාදුකාර පවත්වනවා. අප තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිරි සම්බුදු මුව මඩලින්ම දේශනා කළ දෙවියෝ සාදුකාර පවත්වන විශේෂ කාරණාවක් ගැන දේව සද්ද කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ගිහි ගෙදර වාසය කරන කුල පුත්‍රයෙක් බුදුරජුන්ගේ ධර්මය අසා පහන් සිත් ඇති කර ගන්නකොට ඒ පහන් සිත් ඇති කුල පුත්‍රයාට හිතක් උපදිනවා, අනේ මාහටත් මේ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනයේ සිවුරු දරාගෙන පිළිවෙත් පුරන්න ඇතිනම්, මේ ග්‍රහ බන්ධන ඔක්කොම අත්හැරලා දාලා මට මහාන වෙන්න ඇතිනම්, ආන් එහෙම යාට හිතක් උපදිනවා. ඒ හිත උපදිනකොට ඒ කුල පුත්‍රයාගේ හිතුවිලි දකින දෙවියෝ සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. ආන්නර කුල පුත්‍රයා මාරයාත් සමග යුද්ධයට සිතනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළා, මහණෙනි, යම් කලක ඒ ගිහි ගෙදර වාසය කරන කුල පුත්‍රයා කුඩා වූත් මහත් වූත් දීපල සම්පත්තිය අත්හැර, කුඩා වූත් මහත් වූත් ඥාති සමූහය අත්හැර උතුම් සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ලබනවාද, ආන්න එදාටත් දෙවියෝ අප්‍රමාණ සතුට වෙනවා, සාදුකාර පවත්වනවා. සිවුරු පොරවා ගන්නා දවසේ දෙවියෝ ගොඩාක් සතුට වෙනවා. අර කුල පුත්‍රයා මාරයා සමග යුද්ධයේ පිණිස රහතුන්ගේ ධජය දරාගත්තා, යුද ඇඳුමින් සැරසුණා. යම් කලක දෙවියෝ බොහෝසේ සතුට වෙනවා කියන්නේ පින්වතුනි, පැවිදි වෙච්චි ස්වාමීන් වහන්සේ සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ වෙන දවසට අප්‍රමාණ සතුටට පත් වෙනවා කියනවා. සුරාසුර යුද්ධයක් ජයගත්තාටවත් දෙවිවරු එච්චර සතුට වෙන්නේ. පැවිද්ද කියලා කියන්නේ ලෝකයේ හැම කල්හි සත්පුරුෂයෝ විසින් පණවන ලද, සත්පුරුෂයෝ ප්‍රශංසා කරපු, වර්ණනා කරපු දෙයක්. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ මේ වෙනකොට පැවිදි බව අපේක්ෂාවෙන් මාළඹේ පිට්ටුගල මහමෙවුනාව බුදුපසේ බුදු අරහන්තක මහා විහාරයේ එහි වැඩ ඉඳින ස්වාමින් වහන්සේලාට අපෝපස්ථාන කර ගනිමින් සිටින ඒ පින්වත් එජ්ජී චරිත් ධනසංක පුතාට 20 වෙනි ජන්මදිනයේ යෙදීම නිමිත්තෙන්
කොඹල්වෙල ඇල්ල යන ලිපිනි පදිංචි ඒ පුතාගේ ආදරණීය පියාණන් වන එජ්ජී ධනුෂ්ක පියාණන් බී උදේනී කුමාරී ආදරණීය මෑණියන් සහ එජ්ජී කවීස ධනසංක සහෝදරයා විසිනුයි අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. තමන්ගේ ආදරණීය පුතා යම් උතුම් අපේක්ෂාවක් ඇතුව මේ මහමෙවුනා වසපුවට පැමිණුණාද ඒ පුතුණුව අපේක්ෂා කරන පරිද්දෙන්ම උතුම් පැවිදි බව ලබා ගැනීම පිණිසත් ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් පුතාට මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වෙත්වා කියන අදහසිනුයි ඒ පින්වතුන්ලා අද දවසේ ධර්ම දානමේ පින මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනේ උතුම් වූ පැවිදි ජීවිතයට වේවා. එහෙම නැත්නම් මේ සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන්න සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන පිරිසට අපි කියනවා සිව්වණක් පිරිස. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස. මේ පිරිසට සිද්ධ වෙන හානි තියෙනවා. සම්බුදු සසුනක පිළිවෙත් පුරන්න උතුම් කලන මිතුරු ඇසුරට පැමිණි කෙනාටත් තමා තුළම හටගන්න යම් යම් දොස් නිසා අනතුරු සිද්ධ වෙනවා. එතකොට ඒ අනතුරු දැන සිටීම කියන එක අපි කොයි කාටත් ප්‍රයෝජනයි. මොකද මේ බණපද ශ්‍රවණය කරන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනය තුල යම් දියුණුවක් අභිවෘද්ධියක් පතන පින්වතුන්ලානේ. එහෙම පතන කෙනාට විශේෂයෙන් පැවිද්දට ආපු කෙනාට තියෙන එක අනතුරක් තමයි ධර්මයේ හැසිරෙන වැඩපිළිවෙල ටික කාලයක් යනකොට එයාට අමාරුයි වගේ දැනෙනවා. මට කරගන්න බෑ වගේ දැනෙනවා. දැන් ඇත්ති කියලා හිතෙනවා. අත්හැරලා දාන්න හිතෙනවා. මේක ගිහි පැවිදි ශ්‍රාවක දෙපාර්ශ්වයටම වෙන එකක්. පැවිදි වෙන්න ආපු කෙනාට විශේෂයෙන් පැවිද්දෙන් ගිලිහීම පිණිස හේතු වෙන කාරණාවක් තමයි අත්හැරලා දැමීම. ඒක ඉතින් බුද්ධ කාලේ මහා පින් තිබුණු ඈයන්ට පවා සිද්ධ වෙච්ච එකක්. බුදුරජාණන් වහන්සේ කාලයක සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී ඔන්න ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව ග්‍රහ බන්ධන අත්හැරලා බුද්ධ ශාසනයේ තරුණ භික්ෂුවක් පැවිද්ද ලබා ගත්තා. එතකොට දෙවියන්ගේ සාදුකාර මැද්දේ දෙවියන්ගේ අනුමෝදනා මැද්දේ තමයි මේ පැවිද්ද යාට ලැබුණේ. හැබැයි පැවිදි වෙලා ටික කාලයක් ගියාට පස්සේ දැන් මුල් කාලේ ඔන්න සිල් ගුණ ආරක්ෂා කරන්න බණ භාවනා කරන්න සෑහෙන මහන්සියක් කැපකිරීමක් ගත්තා. නිතර සත්පුරුෂයන් වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ඇසුරු කර කර දහම් අවවාද ලබන්න ලොකු උත්සාහයක් ගත්තා. හැබැයි ටික කාලයක් යනකොට මේ භික්ෂුවට හිතෙනවා මට මේ වැඩේ බෑ වගේ. මං මේ මහන්සි වෙන එකෙන් මට එහෙම ප්‍රතිඵලයක් උපදින්නේ නෑ වගේ. මම මේ ධර්මයේ තුල දියුණු වෙන්නේ නැති කෙනෙක් වගේ. මං අවබෝධ කරන්න බැරි කෙනෙක් වගේ. දැන් මේ භික්ෂුව තමන් තුළ මෙහෙම අදහසක් ඇති කරගත්තා. තමන්ම බැරි කෙනෙක් බවට පත් කරගත්තා. තමන්ම අවාසනාවන්තයෙක් බවට පත් කරගත්තා. තමන්ම පින් නැති කෙනෙක් බවට පත් කරගත්තා. ඒක තමන්ට තීරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි මේ භික්ෂුව තමන් ගැනම හිතක් උපද්දාගෙන මම මේ ධර්ම මාර්ගයේ දියුණු නොවන ධර්මයේ දියුණු කරන්න තරම් වාග්ය සම්පත් නැති කෙනෙක්. මම බැරියෙක්. ඔන්න දැන් මෙයාම හිතනවා. එහෙම හිතලා අර කොහොම ධර්මයේ හැසිරෙන වැඩපිළිවෙල අත්හැරියා. දැන් මේ භික්ෂුවගේ හිතේම තියනවා කියනවා මං වැඩි කාලයක් මහානකම ඉන්නේ නැහැ. ඉතින් දවසක් අනිත් ස්වාමින්වහන්සේලා මේ භික්ෂුවගේ අර තියෙන වෙනස දැකලා ළඟට ගිහින් කතා කළා ආයස්මතුනි ඔබ වහන්සේ ඉස්සර වගේ නෙවෙයි විනාශ වෙලා. මොකද්ද හේතුව? කිව්වා නේ ආයස්මතුනි මට පිං නැහැ. මම බැරි කෙනෙක්. ඒ නිසා මං දැන් වැඩි කල නොගොස්ම සිවුරු වරින්ටයි හිතාගෙන ඉන්නේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මේ භික්ෂුවගේ හිත කඩා වැටිලා තින්නේ. දැන් මේ භික්ෂුවගේ හිත හදන එක අපිට කරන්න අමාරු වෙවි. අපි බුදුරජාන් වහන්සේ ළඟට අපේ සහෝදර භික්ෂුව එකතු කරගෙන යන් කියලා ඔන්නේ භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂුව එකතු කරන් ගියා භාග්‍යතුන් වහන්සේ ළඟට. භාග්‍යතුන් වහන්සේ අහනවා හැබැයිද භික්ෂුව ධර්මය අවබෝධ කරන්ට
තමන්ට පුළුවන් කියන හැඟීම දැන් නැති වෙලයි කියන්නේ. දැන් අර මුල් කාලේ තිබුණු උනන්දුව නැහැ කියලා කියන්නේ ඇත්තද මේ? දැන් කිසි උත්සාහයක් නැතුව ඔහේ ඉන්නවා කියන්නේ. එතකොට මේ භික්ෂුව කිව්වා අනේ එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඉස්සර හිටිය නුවණැත්තෝ ඔහොම නෙමෙයි කටයුතු කළේ. වීරිය කළ යුතු අවස්ථාවේම වීරිය කළා. තමන් පටන් ගත්ත වීරිය ඉලක්කය සපිරෙනාතෙක් අත්හැරියේ නෑ. තමන් යම් ඉලක්කයක් පටන් ගත්තාද මං අතෙන්ට යනවා කියලා ඒකට ගත්ත ඒ වීරිය ඉලක්කය සපුරා ගන්නතෙක් ඉලක්කේ පූර්ණ වෙනකන් අත්හැරියේ නෑ. ගොඩාක් දෙනෙකුට තියෙන දුර්වලකමක් තමයි ඉලක්කයක් හදාගන්නවා, ඉලක්කයේ පිණිස වීරියක් පටන් ගන්නවා. හැබැයි මේ වීරිය අඛණ්ඩව අරන් යන්නේ. වීරිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අංග 3ක් ඔස්සේ. ආරම්භ ධාතු තමන්ට යහපත සලසා ගැනීම කැමැතිව වීරිය ආරම්භිය යුත්තේය. නික්කම ධාතු ආරම්භ කරන ලද වීරිය පවත්වාගෙන යා යුත්තේය අඛණ්ඩව. අඛණ්ඩව පවත්වාගෙන යන වීරියටනේ පින්වතුනි අපි කියන්නේ ආරද්ධ විරිය කියලා. ඒක අඛණ්ඩව, ඒක සජීවී, ඒක මැරෙන්නේ. මිනිස්සෙක් ජීවත් වෙලා ඉන්න කාලේ ඒ ජීවිතේ කාලවකවානුව ගත වෙනකොට මේ මිනිස්සයා සජීවී මිනිස්සෙක් විදිහට ඉන්නකම් අපි කියනවානේ පණ පිටින් ඉන්න මිනිහෙක් කියලා. මේ මිනිස්සයා පණ පිටින් ඉන්නේ, මේ මිනිස්සයා ක්‍රියා කරනවා, මේ මිනිස්සයා ජීවත් වීම පිණිස වැඩ කරනවානේ. අන්න ඒ වගේ වෙන්න ඕන වීරියත්. වීරිය මැරෙන්න හොඳ නැහැ. මැරෙන්නේ නැති වීරියෙන් තමයි ජය ගන්න පුළුවන් ඉන්නේ. ඒකට කියනවා නික්කම ධාතු අඛණ්ඩව වීරිය පවත්වනවා. යම් අවස්ථා එනවා ජීවිතේ තමන්ගේ යහපත් ඉලක්කය කරා යනකොට දුෂ්කරතානේ. ඕනම අභිවෘද්ධියක් සලසා ගන්න යන කෙනාට දුෂ්කරතා ඉන්නේ නැද්ද? ලෞකික ලෝකෝත්තර දෙකේම දුෂ්කරතා එනවා, හැලහැප්පිලි එනවා, කඩා වැටීම් එනවා. ඒ අවස්ථාවල යලි නැගිටින්න තියෙන ඕන වීරියක්. ඒකට කියනවා පරක්කම ධාතු. ඔන්න ඔය තුනින්ම තමයි ජීවිතයක් දිනන්න තියෙන්නේ. දැන් මේ වික්ෂුන් වහන්සේ වීරිය පටන් ගත්තාට මොකද? ඒ වීරිය අඛණ්ඩව කරගෙන යන්න බැරුව ගියා. ඉතින් ඒ වීරිය අත්හැරීම ගැන බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට සිහිය ඉපැද්දවීම පිණිසයි මේ භික්ෂුව මහා පින්වන්තයෙක්. සම්බුද්ධ ශාසනයේ සියලු කෙලෙස් නසන්න තරම් මහා පිනක් තිබුණු කෙනාට දැන් තමා තුළම හටගෙන තියෙනවා ඒකට බාධා කරන දෙයක්. ඉතින් සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයගේ උස් පහත්කම් වෙනස්කම් සියල්ල දකිනා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාන ඇති ආසය අනුසය ඥාන ඇති ඒ මහා කරුණික බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව දැක්කා. මේ භික්ෂුවගේ ජීවිතේ විනිවිද දැක්කා. ඒ බුදුරජාණන් වහන්සේ හරිම ආශ්චර්ය ජනක වූ ඥානයන්ගෙන් යුක්තයිනේ. ඒ ඥාන අතරේ පිංගතුනේ බුදුරජාණන් වහන්සේට තියෙන ඥාන දෙකක් එක්කොට අපි කියනවා බුදු ඇස කියලා. බුදු ඇස කියලා කියන්නේ ඥාන දෙකක්. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියන අසාධාරණ ඥාන එකක්. ඒ අසාධාරණ ඥානයෙන් සත්‍යයන්ගේ ඉන්ද්‍රිය දිහා බලන්න පුළුවන්. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා එකක් එකක් ගානේ බලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට. ඊළඟට තියෙනවා ශාස්ත්‍රුන් වහන්සේට ආසය නුසය ඥානය. මේ සත්‍යයේ දුර්වලතා ප්‍රමාද වෙන්න හේතු, මේ සත්‍යයට වරදින්න හේතු, ඒ වැරද්දෙන් ගලවගන්නේ කොහොමද? ඔක්කොම ටික භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒ බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ දැක්කේ බුදු ඇස කියන්නේ පින්වතුනේ එක කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේක සිද්ධ වුණේ සවැත් නුවර. සවැත් නුවර එක්තරා උපාසකෙක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයකට ආරාධනා කළා. මහා ධනවතෙක්. ඉතින් ඒ දානෙට වැඩම කරපු වෙලාවේ දානීය පිළියෙල වෙනකන් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලාත් ඒ උපාසකයාගේ නිවසේ තිබුණ පොඩි උද්‍යානයක්. ওই උද්‍යානයේ විවේකයෙන් වැඩ හිටියා. ඒ විවේකයෙන් වැඩ ඉන්නකොට ඒ උද්‍යානයේ බලා ගන්න උයන් පල්ලා ඒ මිනිසයා පුදුම දක්ෂයෙක්. මේ මිනිසයාගෙන් දැන් ඇතැම් ස්වාමීන් වහන්සේලා නොදකපු ගෙඩි ಜಾති තිබුණා ඒ උයනේ.
දැන් හැම ස්වාමීන් වහන්සේ නමක්ම එක පැතිවල නෙවෙයිනේ. ඉන්දියාවේ ඒ පැතිවල කට්ටියනේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා ජීවිතේටම දැකලා නැති ගෙඩි జాති අර උයනේ තිබුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අහනවා අර ගෙඩි జాතිය මොනවද? අර ගෙඩි జాතිය මොනවද? මේ කොහොම පළවැල ගැන ඇහුවා. අහනකොට මේ උයන් පල්ලට පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නැහැ. අහපු පමණින් ස්වාමීනි ඕවා මේ జాතිය. ඕවා මේ జాතිය කියලා උත්තර දුන්නා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට හරි සතුටුයි. බුදුරජාන් වහන්සේ ඉදිරියේ කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ උයන් පල්ලා පුදුම දක්ෂයෙක්නේ. ස්වාමීනි මේ මිනිසයා හරියට පළවැල අඳුනා ගන්න දක්ෂයි. බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ වදාලා මහණෙනි ගස්වල ගෙඩි ගැන හරියටම කියන්න පුළුවන්කම තියෙන්නේ ඔය උයන් පල්ලට විතරක් නෙමෙයි. අතීතෙත් එහෙම නුවණැත්තෝ හිටියනේ. එහෙම අති දක්ෂයෝ හිටියනේ. එතකොට ඔන්න වික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ඉල්ලනවා අනේ ස්වාමීනි ඒ අතීත පුවත ඒ යට ගිය කතාව අපට කියා දෙන්න ස්වාමීනි. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඊතා මේත අතීතේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජුරුව රජකම් කරද්දී බෝධිසත්වයෝ ඉපදිලා හිටියා ගැල් වෙළඳාම් කරන මහා සිටු කුලයක. ඉතින් තරුණ වයසට ආවට පස්සේ මේ සිටු පුත්‍රයා ගැල් වෙළඳාම් පිණිස තමන්ගේ ගැල් කණ්ඩායමත් අරගෙන නොයෙක් දේශාන්තර වලට යනවා. යද්දී දවසක් භයානක වනාන්තරයක් මැදින් යන්න සිද්ධ වුණා. ඒ වනාන්තරය ගැන සාමාන්‍යයෙන් ඒ කාලේ තිබුණා නොයෙක් කතාන්දර. ඒ වනාන්තරේ යන කවුරුත් ලේසියෙන් බේරෙන්නේ නැහැ ඔය වගේ දේවල්. ඒ නිසා මේ තරුණ වෙළඳ පුත්‍රයා තමන්ගේ ගැල අරගෙන යන්න කලින් පිරිසට අවවාදයක් කළා. ඒ අවවාදය තමයි මගෙන් නාහා මේ වනාන්තරයේ තියෙන තමන් නොදන්න කිසිම දෙයක් අනුභව කරන්න එපා. දන්න දෙයක් වුණත් මගෙන් අහන්න නැතුව කන්න එපා. මට පෙන්වන්න මුලින්. මෙන්න මෙහෙම ගෙඩියක් තියෙනවා කෑවට කමක් නැද්ද? මෙහෙම කොළ జాතියක් තියෙනවා කෑවට කමක් නැද්ද? ඒ අවවාදේ පිළිපදින්න කිව්වා. ඉතින් මෙහෙම ඔන්න කාන්තාරයේ මැදට මේ අවවාදෙත් දීලා මේ කාන්තාර වලට කියනවා මේවා වනාන්තර නම් වූ කාන්තාර. ඒකට කතර කියලා කියන්නේ ඒ වනාන්තරේ හරි බිහිසුණුයි. අතරමං වෙන්න ඉඩ තියෙනවා. මේ වනයේ මැද්දින් මේ ගැල් කණ්ඩායම පිටත් වෙලා ගියා බොහොම භයානකයි. මේ භයානක වනාන්තරී මැදදී එක ස්ථානයක දැන් මේ ගැල් කිව්වහම පින්වතුනි මේක කෝච්චිය වගේ ගැල් 500 600නේ. ඒ වගේ ප්‍රවෘත්ති වල තියෙනවා සාමාන්‍යයෙන් එකට බැඳගෙන කියනවා යන්නේ. කවුරුත් කැඩිලා වෙන් වෙන්නේ නැති වෙන්න. ඉතින් පිටත් වෙලා ගියා. පිටත් වෙලා යනකොට මේ පිටිපස්සේ ගියපු මිනිස්සුන්ට හරි බඩගින්නක් හටගත්තා. වෙහෙසක් හටගත්තා. එතකොට මේ මිනිස්සු මේ ගැල් නායකයාට ඒක කියා හිටියා. එතකොට ගැල් නායකයා මේ මිනිස්සුන්ට ආහාර පාන ගැනීම පිණිස එක තැනක නැවැත්තුවා. නවත්තලා ගැල් නායකයා ගියා පොඩ්ඩක් වටපිටේ බලලා එන්න යම් වතුර ටිකක් ලබා ගන්න පුළුවන් තැනක් පෙම් පහසුවක් ලබා ගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා. ඔය බලන්න ගියපු අතරේ මේ මිනිස්සු එහෙ මෙහෙ ඇවිදලා බලනකොට දැක්ක අඹ ගහක්. අඹ ගහ දැකලා අර තියෙන්නේ හොඳට අඹ ගෙඩි ඉදිලා අපි අඹ කඩමු කියලා මේ මිනිස්සු ඒ අඹ ගහේ අඹ ගෙඩි කඩාගෙන කන්න ලැහැත්ති වුණා. ඉතින් කන්න ලැහැත්ති වෙනකොට අර එතන හිටපු මිනිස්සු දැනුවත් කළා. මතක නැද්ද අපේ ගෙල් නායකයා කිව්වා ඔය අඹ ගෙඩි තමන් දන්නවා වුණත් මේක කෑමට සුදුසු එකක් කියලා තමන් දන්නවා වුණත් කන්න එපා කියලා කිව්වා මතක නැද්ද? අපි අවවාද පිළිපදින්න ඕනේ නැද්ද කියලා ඇහුවා. එතකොට එතන හිටපු ඇතැම් මිනිස්සු කිව්වා ඒක ඇත්ත තමයි. අපි ඉතින් මේ එතුමා එනකන් ඉමු. සමහරු කිව්වා අනේ මේ අඹ ගෙඩියක් කන්න එයාගෙන් අහන්න ඕනද? ඒ මිනිස්සු කෑවා. අඹ රහමයි. අඹ ගෙඩියේ පෙනුමමයි කෑවා. දැන් ඔන්න අර බෝසත් ගැල් නායකයා එනවා. දෙද්දී අඹ ගෙඩි කන්නේ නැතුව අතේ තියාගෙන හිටපු මිනිස්සු
ඉස්සරහට මේක අරගෙන ගිහින් කිව්වා මේ අපට අඹපල හම්බුණා. ඔබතුමා එනකන් හිටියේ කෑමටයි. එතකොට මේ බෝසත් ගැල් නායකයා දැක්ක ගමන්ම කිව්වා හා ඕවා දැම්මම වීසි කරන්න කිව්වා. ඔය අඹ නෙවෙයි කිව්වා. ඔය බොහෝම විස සහිත ආහාරයක්. අඹ වගේ පෙනුම තිබුණාට ඕක විසයි. අඹ වගේ තමයි පෙනුම. හැබැයි ඕක විසයි. කරුණා කරලා විසි කරන්න කිව්වා. කවුරුත් කෑවේ නැද්ද කියලා ඇහුවා. ඒ අහන කොටත් කොටහක් කාලා අන්තිමේ ඒ පිරිසට නොයෙක් ගව මූත්‍ර ආදිය පොවලා වමනේ කරවන්න සිද්ධ වුණා. වමනේ කරවලා බෙහෙත් කරලා සෑහෙන මහන්සියක් අරගෙන ඒගොල්ලන්ව සුවපත් කළා. අනිත් අය ටික බේරුණා. එතකොට ඔන්න එදා මේ කරදරේ හින්දා එතනින් පිටත් වෙන්න බැරුව ගියා. එදා රෑ ඒ පිරිසට එතන නවතින්න සිද්ධ වුණා. ඊළඟ දවසේ පින්වතුනි උදේ පාන්දර වෙනකොටම වෙන මිනිස්සු කාණ්ඩයක් කෑකොස්සන් ගහගෙන එනවා ඇහෙනවා. එක කරත්තයක් මට ඕන. ඔය මිනිස්සුන්ගේ යන් රත්තරන් බඩු ආදිය තියෙනවා නම් ඒ ටික මං ගන්නවා. දැන් මෙහෙම කී කාලගෝට්ටියක් ඇහෙනවා. ගැල් පිරිස නිහඬ අහගෙන හිටියා. මිනිස්සු කාණ්ඩෙ මෙතෙක් ආවා. මිනිස්සු ආවේ මෙතන මේ ගැල් පිරිස ඔක්කොම මැරිලා ඉඳී කියලා බලාපොරොත්තුෙන්. ඒකේ මිනිස්සු නිතර කරපු එකක්. මොකද අර ගහේ තියෙන්නේ අඹ ගෙඩි වගේ පේන කිං පල කියලා විස සහිත ගෙඩි జాතියක්. ඒ විස ගෙඩි జాතිය උතනින් යන හැමෝම කාලා එතන මිනිස්සු මැරෙනවා. මැරුණාට පස්සේ අර සමීප ගම්වල ඉන්න මිනිස්සු ඒ මිනිස්සුන්ගේ වටිනා දේවල් අරගෙන යනවා. එතකොට අර වෙනදා පුරුද්දට ආපු මිනිස්සුන්ට දැක ගන්න ලැබුණේ වෙනස්ම දෙයක්. කවුරුත් නිරුපද්‍රිතව ඉන්නවා. එතකොට මේ මිනිස්සු අහනවා ඔබලා කොහොමද දැනගත්තේ මේක මේ අඹ රුකක් නෙවෙයි මේක විස සහිත ගහක් කියලා කොහොමද දැනගත්තේ? නුඹලා කොහොමද බේරුනේ? එතකොට මේ මිනිස්සු කිව්වා අපි බේරුණා නොවේ. අපිව බේරගත්තා. මේ ඉන්නේ අපි බේරගත්ත පුරුෂයා කියලා බෝධිසත්ව ගැල් නායකයව ඉදිරිපත් කළා. එතකොට ඔහුගෙන් ඇහුවා මේ මිනිස්සු නුවණැත්ත ඔබ මේ වෘක්ෂයේ අඹ රුකක් නොවේ කියලා කොහොමද දැනගත්තේ? එතකොට බෝධිසත්වය මෙන්න මෙහෙම කිව්වා. මේ අඹ රුක වෙත නගින්ට කිසි බාධාවක් නැත්තේ. ගමෙන් වැඩි ඈතත් නැහැ. මේ ගස ළඟමයි ඇත්තේ. එහෙම වුණත් මින් අඹ කන කෙනෙක් දකින්ට නැත්තේ. එනිසයි මං මෙය විස අඹ රුකක් බව දැනගත්තේ. බෝධිසත්වය කිව්වා මේ අඹ ගහ පාරක් අයිනට වෙන්න තියෙන බොහෝම පහසුවෙන් නැග ගන්න පුළුවන් එකක් වෙලත් අඹ ගෙඩි මෙහෙම පිරিলা තියෙනවා. කවුරු කන්නේ නැහැ. ගමට ළඟයි. කවුරුත් නොකන එකෙන් තමයි මම දැනගත්තේ මේක එකත් එකටම විස සහිත එකක්. බලන්න එතකොට ඒ වගේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඒක පැහැදිලි කළේ බුදුරජාන් වහන්සේගේ ඥානෙ. භාග්‍යතුන් වහන්සේ බෝධිසත්වයෝ කාලේ එහෙම විශේෂයෙන් දකින නුවණක් තිබුණා. සාමාන්‍ය මිනිස්සු හිතනවට වඩා ලොකු සීමාවක්. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදවාගත් ඥාන බල මහිමෙන් තමයි ජීවිතේ දිහා බැලුවේ. අර සිවුරු අරින්න හිතාගෙන හිටපු කෙනාගේ ජීවිතේ දිහා බුදුරජාණන් වහන්සේ බලනවා. බලලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. වෙනවත් භික්ෂුව හොඳට අහන්න. ඈත අතීතේ මහා පුරුෂයෝ තමන්ගේ ජීවිතේ රැකගත්ත හැටි අහන්න. තමන් පටන් ගත්ත වීරිය සිඳගන්නේ නැතුව ආරක්ෂා කරගත්ත හැටි අහන්න. අහලා වීරිය අත් නොහැර ඉන්න කිව්වා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ තමයි ඒ භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ ජාතක පුවත දේශනා කළේ. මේ ජාතක කතාවේ නම පංචාබුද්ධ ජාතකය. බුදුරජාන් වහන්සේ දේශනා කළ අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත කියන රජුරුව රජකම් කරද්දී සංසාර ගමනේ පෙරම් පුරාගෙන යන බෝධිසත්වයෝ ඒ රජුරුවන්ගේ අගමෙහෙසියගේ කුසේ පිළිසිඳ ගත්තා. කුමාරයාට නම් තබන දවසේ ඒ බ්‍රාහ්මණවරු මේ කුමාරයාට නම් තැබුවේ පංචාවුද්ධ කුමරු. හේතුව තමයි
ඒ බ්‍රාහ්මණවරු දැක්කා මේ කුමාරයා අනාගතයේ ආයුධ 5කට අතිශයින්ම දක්ෂයා බවට පත් වෙනවා. කඩුව, සිරිය, අඩයටිය, දුන්න හා හෙල්ල කියන ආයුධ වලට අති දක්ෂයෙක් වෙනවා. ඉතින් ඒ බ්‍රාහ්මණවරු කිව්වාත් වගේ අවුරුදු 16 වයසට එනකොට තරුණ වයසට එනකොට මේ කුමාරයා අති දක්ෂයෙක් වුණා. තක්ෂශිලාවලට ගිහිල්ලා මේ කුමාරයා තක්ෂශිලාවල ශිල්ප ඉගෙන ගන්නකොට ඔය ආයුධ පහේ අතිශය දක්ෂයා බවට පත් උනේ මේ කුමාරයා. ගුරුවරයා ගොඩාක් සතුටු වුණා. සතුටු වෙලා ගුරුවරයාගේ සමීපයේ තිබුණ කුලසන්තක මේ ආයුධ පහ. මේ ආයුධ පහම දුන්න පංචායුධ කුමාරයාට පුතේ මේක තමයි නුඹට ගුරුවරයාගෙන් ලැබෙන විශේෂ වරප්‍රසාදේ. නුඹ මටත් වඩා ශිල්පයේ දක්ෂයි. ඒ නිසා පුතේ මේ ආයුධ පහ අරගෙන නික්මිලා යන්න කිව්වා. එතකොට තක්ෂශිලාවල ඉඳලා මේ කුමාරයා බරණැසට එනවා. බරණැසට එද්දී කැලයක් මැදින් එන්න තිබුණේ. ඔය කැලේ හිටියා එක්තරා මේ බිහිසුණු යක්ෂයෙක්. මේ භික්ෂු බිහිසුණු යකාගේ ස්වභාවය මෙන්න මෙහෙමයි කියනවා. මේකා සාමාන්‍යයෙන් තල් ගහක් විතර උසයි. ඔළුව ගත්තොත් එහෙම පොඩි කඳු ගැටයක් වගේ. සාමාන්‍යයෙන් එක ඇහැක් පාත්‍රයක් විතර විශාල මේ වෙලා තිබුණා. ඊළඟට මානෙල් පොට්ටුවේ හැඩේ ඇති විශාල දල දෙකක් මේ යකාගේ කට දෙපැත්තෙන් නිරා ඇවිල්ලා තිබුණා. සුදු පාට මුඛයක් තිබුණා. කබර පෙල්ලම් ගැහුණු මහා තඩි බඩගෙඩියකුත් තිබුණා. මහා අමුතු පහේ යකෙක්. තද නිල් පාට අත්පා තිබුණා. මේ යක්ෂයාගේ විශේෂත්වය තමයි මේ යකාගේ ඇඟේ තිබුණ ලෝම ඇලවෙනවා. දිග ලෝම තිබුණා. ඒ ලෝම ඇලෙනවා. මේ යකා කරනවා කියන්නේ කවුරු හරි සත්තු දුවගෙන යනකොට පාර හරස් කරනවා. පාර හරස් කරද්දී ඒ යකාව හප්පගෙන සතා දුවන්න ලැහැත්ති වෙනවනේ. හප්පගෙන දුවන්න ලැහැත්තිෙද්දී ඒ සතාගේ ශරීරේ මේ යකාගේ ඇඟේ ඇලවෙනවා. එතකොට ගොදුරු කරගන්නවා. දැන් මේ පංචායුධ කුමාරයාවත් ගොදුරු කරගන්න මේ යක්ෂයා හරහට හිටගත්තා. හිටගත්තාට මේ කුමාරයා දැන් බරණැසට යාම පිණිස නික්මිලා ඉවරයි. ඒ බරණැසට යාම උදෙසා මොහුට තියෙනවා පුරුෂ පරාක්‍රමයක්. කිසි බයක් නැහැ. අර යකා දැක්කා කියලා යකාට බය වුණේ. මේ කුමාරයා තමන්ගේ ආයුධ පහම පාවිච්චි කළා මේ යකාව පළවා හරින්න. කඩුවෙන් ගැහුවා. කඩුව ඇලවුණා. ඊතල වලින් විද්දා. ඊතල ඇලවුණා. අඩ යටියෙන් ගැහුවා. ඒකත් ඇලවුණා. හෙල්ලෙන් ගැහුවා. ඒකත් ඇලවුණා. මුගුරෙම පහරක් ගැහුවා. ඒකත් ඇලවුණා. ඊට පස්සේ මේ කුමාරයා කෙලින්ම යකාගේ ඇඟට කඩා පැනලා යකාට අතකින් ගහනවා. ඒ අත ඇලවුණා. ඊළඟ අතින් ගැහුවා. ඒකත් ඇලවුණා. කකුල් දෙකෙන් ගැහුවා. කකුල් දෙකත් ඇලවුණා. අන්තිමේ හිසෙන් පාරක් ගහන්න හිසත් සෝලා ගැහුවා. හිසත් ඇලවුණා. දැන් සම්පූර්ණයෙන් මේ යක්ෂයාට ඇලිලා. යක්ෂයාට ඇලුනාට මේ කුමාරයා පොඩ්ඩක්වත් බය නැහැ. අනේ මට මුකුත් කරන්න එපා කියලා ජීවිතේ යදින්නේ. වැටිලා නැහැ. අසරණ වෙලා නැහැ. දැන් අසරණ වෙන්න හේතු වෙන ඔක්කොම වෙලා. අසරණ වෙලා නැහැ. අපේ ජීවිතේට පිංගුතුනි වටින එක. අපේ ජීවිතවල සමහරවිට පුංචි හැල හැප්පිල්ලක් ඇති අපිට. අපි කඩාගෙන වැටෙනවා. මේ යක්ෂයා පුදුමයටපත් වුණා. මෙහෙමත් කෙනෙක් ඉන්න පුළුවන්ද? මෙච්චර පුරුෂ පරාක්‍රමයක්, මෙච්චරම පුරුෂ වීරියක්, මේ තමන්ගේ ශක්තිය පිණිස තිබුණු ආයුධ ටික නැති වෙලා තියෙද්දි, තමන්ගේ අතපය හතර ඔක්කොම ඇලිලා තියෙද්දි බයක් නැතුව ඉන්නවා කියන්නේ මෙහෙම කෙනෙකුට නිර්භීත වෙන්න පුළුවන්ද? එතකොට මේ යකා එහෙම කල්පනා කරලා මේ පංචායුධ කුමාරයාගෙන් මෙහෙම අහනවා. එම්බල තොට මරණ බයක් දැනෙන්නේ නැද්ද?
තෝ දැන් මේ මැරෙන්නයි යන්නේ. ආයුධ තිබුණ ඒවා ඔක්කොම ඉවරයි. කාය ශක්තිය ඔක්කොම ඉවරයි. දැන් මට ඇලවිලා. එතකොට තාම මරණ බයක් දැනෙන්නේ නැද්ද? යක්ෂය මං මොකටද මරණයට බය වෙන්නේ? උපන්න මිනිස්සෙකුට එක ආත්මික එක වරක් මැරෙන්න වෙනවා කියන එක ඒකාන්ත උරුමයක්. ඒ හින්දා මරණය සම්බන්ධයෙන් මට 아무තු බයක් නෑ. ඊටත් වඩා මට තියෙන රැකවරණය තමයි මගේ ශරීරය තුල මා තුල තියෙනවා විශේෂ දියමන්ති ආයුධයක්. ඒක බාහිරයට පේන්නේ. ඒ දියමන්ති ආයුධය තියෙන නිසා මං කොහොමවත් රැකිලා ඉන්නේ. මං කොහොමවත් මගේ රැකවරණය හදාගෙන ඉවරයි. මගේ ළඟ තියෙනවා දියමන්ති ආයුධය කිව්වා. එතකොට මේ යකාට බයක් හටගත්තා. මේ පුරුෂයා මෙච්චර අනතුරකටපත් වෙලත් බය නැතුව ඉන්නේ එකත් එකටම ඇති මේ පුරුෂයා ළඟ දියමන්ති ආයුධය. මම මේ පුරුෂයාව අනුභව කරන්න ගියොත් එහෙම කණ්ඩ ගියොත් එහෙම මං විනාශ වෙන්න බැරි නෑ. මේ වෙලාවේ මේ පංචායුධ කුමාරයා දියමන්ති ආයුධය කියලා කිව්වේ පින්වතුනේ 아무තු ආයුධයකට නෙමෙයි. හැබැයි ඇත්තටම ඒ ආයුධයට වඩා ප්‍රබල ආයුධයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඒ ආයුධය තමයි ප්‍රඥාව කියන ආයුධය. ප්‍රඥාව කියන ආයුධය තමයි මේ ලෝකේ තියෙන අතිශයින් ප්‍රබලම ආයුධය. බුදුරජාන් වහන්සේ දේශනා කළේ යෝධේත මාරං පඤ්ඤා උදේන මාරයාත් එක්ක යොදවදින්න තියෙන්නේ ප්‍රඥාව කියන ආයුධයෙන්. ඒ ප්‍රඥා අවියෙන් තමයි කුසල් හඳුනාගෙන කුසල් රැක ගැනීම පිණිස ඒ ප්‍රඥාව කියන ආයුධය තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. අකුසල් හඳුනාගෙන අකුසල් පළවා හැරීම පිණිස ප්‍රඥාව කියන ආයුධයයි පාවිච්චි කරන්න තියෙන්නේ. පින අඳුනාගෙන පින රැක ගන්නටත් පව අඳුනාගෙන පව බැහැර කරන්නත් පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාව කියන ආයුධයෙන්. ඒක වෙන ආයුධයකින් කරන්න බෑ. අන්නේ ප්‍රඥාව කියන ආයුධය මේ කුමාරයා ළඟ තිබුණා. එතකොට මේ බයටපත් වෙච්ච යකා කියනවා එම්බල මානවකයේ තෝ පුරුෂ සිංහෙක්. තෝ වගේ එකෙක්ව මට මීට පෙර හම්බ වෙලා නැහැ. මං නුඹගේ මස් කන්නේ නැහැ. උඹ තමයි මේ වනයේදී මට හම්බ වෙලා මගෙන් බේරිලා යන එකම එක්කෙනා. ඒ නිසා දැන් ඉතින් බේරිලා ඥාතින් අතරට ඵලයන් කිව්වා. එතකොට මේ පංචායුධ කුමාරයා කියනවා එම්බල මං එහෙම යන්න ලැහැත්ති කෙනෙක් නෙමෙයි. මං උඹගෙන් ගැලවුණාට උඹට මගෙන් ගැලවෙන්න බෑ කිව්වා. උඹ දැන් ඔය කර කර ඉන්න වැරදි ටික බලාපන් කිව්වා. මං දැන් උඹට ගහනවා කිව්වා මගේ දියමන්ති ආයුධෙන්. ඒ දියමන්ති ආයුධෙන් පහර කන උඹ හැදෙන්නම ඕන. යක්ෂය උඹ බලාපන් උඹ ඉස්සරහා කී දෙනෙක් මරණේ අදිනවාද? කී දෙනෙක් ජීවිතේ අදිනවාද? උඹ මරණයට ගොදුරු කරගන්න ලැහැත්ති වෙනකොට මා හැර කී දෙනෙක් නම් ජීවිතේ යැද්දාද? අනේ අපිව නසන්න එපා වනසන්න එපා අපිව බේරන්න කියලා. එම්බල උඹ හිතාගෙන ඉන්නේ උඹේ කරා මරණේ නැති වෙයි කියලාද? දැන් කුමාරයා අහනවා. ඒතර යකාට තේරෙනවා ඇත්ත නෙමෙයි කියන්නේ. මගේ ජීවිතේටත් මරණ එනවනේ. යකා කිව්වා පුරුෂ සිංහය මාත් මැරෙනවා. එහෙමනම් බොල තමනුත් මැරෙද්දී ඇයි මේ ජීවිතයේ ජීවත් වෙන්න කැමති මරණයට අකමැති අයට මරණ බය ගේන්නේ? එහෙම නෙවෙයි උඹ අද ඉඳලා වෙනස් වෙයන්. උඹ ප්‍රාණඝාතය අත්හැරපන්. උඹ හොරකමත් අත්හැරපන්. උඹලාගේ යක්ෂ ලෝකේ තියෙනවා නම් සල්ලාලකම් උඹ ඒවත් අත්හැරපන්. උඹ බොරු කියන එකත් අත්හැරපන්. උඹලාගේ යක්ෂ ලෝකවල තියෙන මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියත් උඹ අත්හැරපන්. මේ වනයේ රකින්න ඉටු දෙවියාවයන්. මේ වනයේට මිනිස්සෙක් ඇවිල්ලා සැනසille ඒ මිනිස්සයාට එළියට යන්න ආරක්ෂාව හදාපන්. පින් කරගනි. වෙනසෙන්න එපා කියලා කිව්වා. අර ආයුධ පහෙන්ම ගහද්දී යකා දමණය වුන්නේ නැහනේ. හැබැයි ප්‍රඥාව කියන ආයුධෙන් ගහනකොට දමණය වුණා. ඒ යක්ෂයා දමණය වුණා. දමණය වෙලා ඒ යක්ෂයා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එදා ඉඳලා මිනිස්සු හුරවනා කියනවා මේ යක්ෂයා වෙනුවෙන්
විශේෂ ස්ථානයක දේවාලයක් වගේ කරලා එතන පළතුරු ගෙනල්ලා ගොඩ ගහනවා මේ යකා වෙනුවෙන්. එතකොට මේ යක්ෂයා පළතුරු කාලා යපුණා කියනවා. එදා ඉඳලා මේ යක්ෂයා වනයේ රකින ඉෂ්ට දේවතාව බවට පත් වුණා. වනයේට යන මිනිස්සෙකුට සතෙකුගෙන් වෙනත් දෙයකින් අනතුරක් වෙන්න නොදී රැකගන්න ඉෂ්ට දෙවියා. බොහෝ පින් රැස් කරගත්ත යක්ෂයාටත් සුගති සැප සැලසුණා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ වෙලාවේ අර භික්ෂුවට කියනවා බලන්න භික්ෂුව එදා මේ පංචායුධ කුමාරයා ඔය විදිහට තමුන්ගේ ජීවිතෙත් බේරාගෙන යක්ෂයාටත් සෙත සලසලා අවසානයේ පංචායුධ නමින්ම බරණැසට රජ වුණා අත් නොහරින වීරිය නිසා. ඒ නිසා භික්ෂුව දක්ෂයා නම් කොච්චර අපහසුතා ආවත් අතහරින්නේ නැහැ. තමන්ගේ යහපත උදෙසා තමන් පටන් ගත්ත පියවර දශමයක්වත් පස්සට ගන්නෑ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ලස්සන ගාථාවක් වදාලා මේ භික්ෂුවට තවදුරටත් හිත ශක්තිමත් වීම පිණිස යෝ අලීනේන චිත්තේන අලීන මනසෝ නරෝ භාවේති කුසලං ධම්මං යෝගක්ඛේ මස්ස පත්තියා පාපුනේ අනුපුබ්බේන සබ්බේ සංයෝජනක්ඛයා අත් නොහරින වීරියකින් අත් නොහරින සිතින් යුතුව යම් මිනිසෙක් කුසල් දහම් නිතර වඩයි නම් කෙමෙන් සියලු කෙලෙස් නසා දමා හේ පැමිණෙයි අමනිවනට. අන්න බලන්න කෙනෙක් ළඟ තියෙනවා නම් අත් නොහරිනා වීරියක්. ඒ අත් නොහරිනා වීරිය තියෙන කෙනාට තමයි මේ ජීවිතේ දිනන්න ලැබෙන්නේ. අපි විශේෂයෙන් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට පටන් ගත්තා වූ යහපත් වැඩපිළිවෙල කිසි කලෙකත් නසා ගන්න හොඳ නැහැ. රැක ගන්න ඕන. ඒ උදෙසා අපට උදව් කරන්නේ වීරිය. ඊළඟට ගොඩාක් ජීවිතයට සිද්ධ වෙන අනතුරක් විශේෂයෙන් පැවිද්දට ආපු කෙනාට ඕනවට වඩා බරට ගැනීම. දැන් අතහරිනවා කියන එක නරකයි. ඊළඟ එක තමයි ඕනවට වඩා බරට ගන්න එක. ඕනවට වඩා බරට ගන්න ගියාමත් එයාට සමහරවිට තමන්ගේ යහපත රැකගන්න බැරුව යනවා. එහෙම සිදුවීමක් වුණා එක භික්ෂුවකට. ඒ භික්ෂුන් වහන්සේ බොහෝම ආසාවෙන් මහණ වුණේ. මහණ වුණාට පස්සේ සිල්පද එකින් එක ඉගෙන ගන්නකොට භික්ෂුවට නිකන් තමන් හිර වෙනවා වගේ දැනුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ භික්ෂුව ගිහින් කියනවා ස්වාමීනි මට අමාරුයි. මට සිල්පද වැඩි. මට අමාරුයි මේක කරන්න. බුදුරජාණන් වහන්සේ එතකොට මේ භික්ෂුවට කියනවා පින්වත් භික්ෂුව එහෙමනම් ඔයා මේ සිල්පද ඔක්කොම පැත්තකින් තියලා සිල්පද 3ක් රකින්න. ඔයාට පුළුවන් ද සිල්පද 3ක් රකින්න? එතකොට මේ භික්ෂුව හරි සතුටු වුණා. ඒ භික්ෂුව කිව්වා ස්වාමීනි සිල්පද 3ක් නම් කමක් නැහැ. මං ආසාවෙන් රකින්න. එහෙනම් භික්ෂුව කයින් වැරද්දක් කරන්න එපා. වචනයෙන් වැරද්දක් කරන්න එපා. සිතින් වැරද්දක් කරන්න එපා. ඕන් ඔය 3 සමාදන් වෙලා රකින්න කිව්වා. අනේ මේ භික්ෂුව ටික කලකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අනිත් භික්ෂුන් වහන්සේලාට හරි පුදුමයි. සිල්පද වැඩි කියලා කෙඳිරි ගගා හිටපු භික්ෂුව මෙන්න තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සාර්ථක කරගෙන භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපයේ ඔය ගැන කතා වෙවි හිටියා. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ එතෙන්ට වැඩම කරලා භික්ෂුන්ට කියලා දුන්න ලස්සන ජාතකයක්. කංචනක්ඛන්ද ජාතකය. කංචනක්ඛන්ද ජාතකය කියලා කියන්නේ අපේ මහා බෝධිසත්වයෝ පින්වතුනේ කාලයක බරණැස ඉපදිලා හිටියා ගොවියෙක් විදිහට. මේ ගොවි මහත්තයා අලුතෙන් කුඹුරක් කරන්න ඉඩමක් මිලට ගත්තා. ඒ ඉඩම මිලට අරගෙන ඒක මඩ කරන්නට ඒ උදෙසා කටයුතු සූදානම් කරනකොට මේ ඉඩම මඩ කර ඉද්දී මෙතුමාගේ උදෙල්ල ටාන් කියන හඬින් යමක වැදුනා. වැදුනාට පස්සේ මෙතුමා පොඩ්ඩක් එතන මඩ ටික ඉවත් කරලා බලනවා. බලද්දි පේනවා රත්තරන්.
මෙතුමා මේ රණ පෑදුවා. පාදපොම සෑහෙන දිග රන් කඳක් මේ ඊට කලින් හිටපු සිටු පුත්‍රයෙක් මේ ඉඩමේ කරපු නිධානයක්. මේ නිධානේ කවුරුත් දන්නේ නැතුව හැඟවිලා තිබුණා. දැන් මේ භූමිය මඩ කරනකොට ඔන්න නිධානේ හම්බුණා. දැන් අදට මිනිස්සුන්ට වෙන්නේ සමහරවිට තමන්ගේ මේ වත්තේ පොළව හාරගෙන යනකොට මෙන්න මැණික් අහු වෙනවා. මැණික් මුට්ටි අහු වෙනවා. එහෙම සිදුවීම් තියෙනවනේ අදට නේ. ඒ වගේ එකක් මේ උනේ. හැබැයි මේ හම්බුනේ මහා විශාල රන් කඳක්. මේ රන් කඳ මේ ගොවි මහත්තයා තනියෙන් උස්සන්ට උත්සාහ කළා. ඒ තනියෙන් උස්සන්න උත්සාහ කරනකොට මේක උස්ස ගන්න බෑ, බර වැඩි. එතකොට මේ ගොවි මහත්තයා කළා කියනවා මේ රන් කඳ කැබලි වශයෙන් වෙන් කළා. ඒ වෙන් කරනකොට අර රන් කඳමයි හැබැයි සැහැල්ලු වුණා. ඒ සැහැල්ලුවත් එක්ක ඔසවාගෙන යන්න පුළුවන් දෙයක් බවට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ භික්ෂුවට අවවාද කරනවා, භික්ෂුව ඔන්න ඔය වගේ තමයි තමන්ගේ ජීවිතය ගැන තමන් දැක්ක යුත්තේ. ඕනවට වඩා බරට අරගන්න හොඳ නෑ. ඕනවට වඩා බරට අරගත්තට පස්සේ වටිනා දේ යහපතත් තමන්ට සම්බන්ධ කරගන්න බැරුව යනවා. ඒ නිසා සතුටු සිතින් තමයි ධර්මයේ හැසිරීම කියන එක කරන්න ඕන. අනේ මට කොච්චර යහපතක්ද, මට කොච්චර ලාභයක්ද, මට මේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න ලැබුණා කියන්නේ කොච්චර ලාභයක්ද. අන්න එහෙම හිත හැමතිස්සෙම සතුටු සිත් උපදවාගෙන ඒ උදෙසා ගොඩාක් උපකාරයි පින්වතුනි විමාන වත්තු ආදී කියවන එක. බුදුරජාන් වහන්සේට මල් පුදද්දි හිතනවා භාග්‍යතුන් වහන්සේට එක අවස්ථාවක් මල් පුදපු අය සුගතිය ගියා. මම මේ මල් පූජා කරනකොට මට කොච්චර පින් රැස් වෙනවද? සිල් රකින්නකොට සිහි කරනවා මේ චත්තමානවක වගේ අය කෙටි කාලයක් සිල් රකිමින් ඉඳලා සුගතිය ගියා. එහෙව් එකේ මං කොච්චර යහපතක්ද මේ සලසා ගන්නේ. ඇස් දෙකෙන් බණ පොතක් කියවනකොට හිතනවා අනේ මේ ඇස් වලින් කොච්චර දේවල් සසරේ දැකලා ඇද්ද. අද මට බණ කියවන්න ලැබෙනවා කොච්චර ලාභයක්ද. කන් වලින් බණ අහනකොට සතුටු වෙන්න. මේ විදිහට සතුටු සිතක්ම උපදව ගන්න. ඒ සතුටු සිත ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න ගොඩාක් උපකාරයි. අද අම්මලා තාත්තලාට මේ ධර්ම දානය කරන දෙමව්පියන්ට සතුටු වෙන්න පුළුවන්. මේ සංසාර ගමනේ තමන්ට ලැබිච්ච කොච්චර ලාභයක්ද. තමන්ගේම දරුවෙක් බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ආසාවෙන් ඉන්නවා කියන එක ලේසි දෙමව්පියෙකුට ලබන්න බැරි දෙයක්. තමන්ගේම දරුවා තමන්ගේ කුසින් වදලා තමන් මහන්සියලා පෝෂණය කරපු දරුවා සම්බුදු සසුනක පැවිදිවරම ලබනවා කියන එක. ඒක දෙමව්පියෙකුට දුර්ලභ දෙයක්. සතුටු වෙන්න ඕන. ඒ සතුටු සිත හරි උපකාරයි ධර්මයේ හැසිරීම පිණිස. ගිහි පැවිදි අපි කාටත් සතුටු සිත උපකාරයි ධර්මයේ හැසිරෙන්න. ඒ ගැන බුදුරජාණන් වහන්සේ මෙහිම වදාළා. ඊතා සතුටු සිතින් යුතුව සතුටු පිරුණු මනස ඇතිව සිටිනා යම් කිසි මිනිසෙක් කුසල් දහම් නිතර වඩයි නම් කෙමෙන් කෙමෙන් සියලු කෙලෙස් නසා දමා හේ පැමිණෙයි අමනිවනට. සතුටු සිතත් උපකාරයි. වීරියත් උපකාරයි. සතුටු සිතත් උපකාරයි. ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීම පිණිස. ඊළඟට ධර්ම මාර්ගයේ දියුණුවට කර මේ සිද්ධ වෙන හානියක් තමයි ඕනවාට වඩා සැහැල්ලුවට ගැනීම. බලන්න අපි කොච්චර රැකෙන්න ඕනද කියලා. ඊළඟට සිද්ධ වෙන හානිය තමයි ඕනවට වඩා සැහැල්ලුවට ගන්නවා. ඕනවට වඩා සැහැල්ලුවට ගැනීමෙන් සිද්ධ වෙන බරපතලම පාඩුව පින්වතුනි ප්‍රමාදය. යම් කිසි කෙනෙක් ඕනවට වඩා සැහැල්ලුවට ගත්තාම එයාට සිද්ධ වෙන ප්‍රධානම හානිය තමයි එයාට තමන්ට ජීවිතේ ධර්මයේ හැසිරීම පිණිස තියෙන කාලවකවානුව ප්‍රමාද වෙලා යනවා. කළ යුතු කටයුත්ත අතපසු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී ඒ කාලේ එහෙම සිද්ධියක් වුණා. කුටුම්බිය පුත්ත තිස්ස කියලා තෙරුණ වහන්සේ නමකට හරි කම්මැලි. කුසීතයි. ධර්මයේ හැසිරෙන දේවල් ගැන හිතුවේ පස්සේ බැරියයි. බණ භාවනා කරන දේවල් ගැන හිතුවේ පස්සේ බැරියයි.
මේ කුටුම්බිය පුත්ත තිස්ස තෙරුන් වහන්සේ පැවිදි වුණේ තවත් යාළුවෝ 30 දෙනෙක් එක්ක. ගෙවල් වලින් අවසර අරගෙන 30 දෙනාම ඇවිල්ලා මහාන වුණා. මේ මහාන වෙච්චි යාළුවෝ ටික ධර්ම ඉගෙන ගත්තට පස්සේ කතා වුණා අපි වනාන්තරයට ගිහිල්ලා වීරිය කරමු. එතකොට කුටුම්බිය පුත්ත තිස්ස තෙරුන් වහන්සේ විතරක් අකමැති වුණා. ඒ තෙරුන් වහන්සේ කිව්වා මම තව ටික කාලෙකින් යනවා. මට දැම්ම ඕනේ මං ඔන්න ඔය මෙහෙට වෙලා පොඩ්ඩක් විවේකයෙන් ඉන්නවා. මට දැම්ම කැලේට ගිහිල්ලා එහෙම වෙර වීරිය වඩන්න කියලා මට හදිස්සියක් නෑ කිව්වා. ඒ වික්ෂුව ඒක කිව්වේ කම්මැලිකමට, කුසීතකමට. නැතුව විශේෂ ගුරු ඇසුරකට කැමැත්තක් හෝ ධර්ම ඉගෙන ගන්න කැමැත්තකට හෝ නොවේ. කම්මැලි වුණා. සැහැල්ලුවෙන් ගත්තා. ඔය හිමීට බැරියයි කියලා හිතුවා. අර වැඩම කරපු භික්ෂුන් වහන්සේලා 39 යලි වැඩම කළේ රහතන් වහන්සේලා විදිහට. සැවැන්නුවර ජේතවනාරාමයට යලිත් ඒ භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා 39ම රහතන් වහන්සේලා. ඉතින් මේ 39 පැමිණියාට පස්සේ කුටුම්බිය පුත්ත තිස්ස තෙරුන් වහන්සේත් ඒ යාළු භික්ෂුන් වහන්සේලාත් එක්කම බුදුරජාන් වහන්සේ වඳින්න ගියා. එතකොට බුදුරජාන් වහන්සේගේ ඉදිරියේ අර භික්ෂුන් වහන්සේලා තමන්ගේ දියුණුව ගැන කිව්වා. ඒ දියුණුව ගැන කියනකොට දැන් කුටුම්බිය පුත්ත තිස්ස තෙරුන් වහන්සේට දුකේ බෑ. අයියෝ මාත් ගියා නම් මමත් ඒ ධර්මය අවබෝධ කරගෙන නේද මෙතෙන්ට එන්නේ. අයියෝ ඇයි මම ප්‍රමාද වුනේ? දැන් හිතනවා. දැන් හිතට දුකයි. හිතට දුකත් එක්ක හිතුවා මං ඉක්මනට මේක කරගන්නවා. දැන් බණ භාවනා කරන්නේ නැතුව කම්මැලි හිටපු කෙනා මං ඉක්මනට කරගන්නවා කියලා නිදාගන්නේ නැතුව භාවනා කරන්න පටන් ගත්තා. සක්මනේ සක්මන් කරා නිදිමතේ. අන්තිමේ නිදිමරගාතේ සක්මන් කරනකොට සක්මනේ ඇදගෙන වැටුණා. ඇදගෙන වැටලා උකුල් ඇටේ බිඳුණා. උකුල් ඇටේ බිඳලා මේක වෙලා තින්නේ මහ රෑ. රාත්‍රියේ 12ට එකට කුටුම්බිය පුත්ත තිස්ස තෙරුන් වහන්සේ මර හඬ දීලා කෑ ගැහුවා. අයියෝ මං වැටුණා මාව වේර ගනියෝ කියලා. අර විවේකයෙන් හිටපු භික්ෂුන් වහන්සේලාට විවේකේ අහිමි වුණා. ඔක්කොමලා කුටුම්බිය පුත්ත තිස්ස තෙරුන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා උස්සාගෙන ගිහිල්ලා බෙහෙත් කරන්න පටන් ගත්තා. හරි කරදරයකටපත් වෙන්න සිද්ධ වුණා මේ කුටුම්බිය පුත්ත තිස්ස තෙරුන් වහන්සේ නිසා. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය කුටුම්බිය පුත්ත තිස්ස ඉස්සරත් උමයි. ඉස්සරත් මේ 30 දෙනාම ඔය විදිහට යාළුවෝ විදිහට ගුරුවරයෙක් ළඟ ඉගෙන ගත්තා. මේ ගුරුතුමා දවසක් කිව්වා කැලේට ගිහිල්ලා දර ටිකක් කඩාගෙන වරෙල්ලා කියලා. එතකොට ගෝලියෝ ටික ඔක්කොම දර කඩන්න ගියා කැලේට. මේ කම්මැලි කෙනාත් ගිහිල්ලා දර කඩන්නේ නැතුව ඔය කැලේ තියෙන එක එක කෑම ಜಾති කකා ඉඳලා පස්සේ දර කඩන්න බැරියා යන්න ලං වෙලා දර කඩන්න බැරියා කී හිටියා. ඉඳලා කොහොම හරි අනිත් කට්ටිය දර මිටි ඔක්කොම බැඳගෙන ඇඳිලි වැටිගෙන එනකොට මිටි බැඳගෙන එන්න ලැහැත්ති වෙද්දී මෙයා කලබලයි. දැන් අනේ මට මේ දර මිටියක් බැඳ ගන්න බැරි වුණා. අනේ කෝ ඉක්මනට මං දර මිටියක් බැඳ ගන්නම් කියලා එහෙට මෙහෙට දඟලන්න ලැහැත්ති වෙනකොට පායල ඉස්සලා වැටිලා උකුල් ඇටේ බිඳගත්තා. ඊට පස්සේ ඒ යාළුවෝ ටිකට සිද්ධ වුණා දර මිටි පැත්තකින් තියලා මෙයාව උස්සාගෙන ඉන්න. කලින් ජීවිතේකත් ඒ වැඩේම කරගෙන තියෙනවා. ඕනවට වඩා සැහැල්ලුවට අරගත්ත නිසා බුදුරජාන් වහන්සේ ඔය කාරණේ මුල් කරගෙන මෙහිමයි වදාළේ. යමෙක් කලින් කළ යුතු දේ ඒ වෙලාවේ නොකරන්නේ පස්සේ ඒ දෙය කරන්නට ආසා ඇති කරගන්නේ නුසුදුසු තැන වීරිය කොට නැති කරදර ඇතිවන්නේ පසු තැවෙනවා පස්සේ ඔහු අමුදර කැඩුවා වෙන්නේ. අමුදර කඩන්න ගිහිල්ලා අන්තිමේ උකුල් ඇටේ බිඳගත්ත පුද්ගලයා වගේ ඒ මනුස්සයාට අන්තිමේ පසු තැවිල්ල විතරක් ඉතුරු වෙනවා. ඒ හින්දා පින්වතුනි සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිච්චි අවස්ථාවක අපි කාටත්
ඒ සම්බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍රයෝ හමු වී තියෙද්දී පවා වරදින්න පුළුවන් අවස්ථා කීපයක් තමයි අපි අද මේ ජාතක පුවත් වලින් ඉගෙන ගත්තේ. අපි අද ජාතක කතා 4ක් ඉගෙන ගත්තා. කිංඵල ජාතකයේ, පංචායුධ ජාතකයේ, කංචනකන්ද ජාතකයේ සහ වරණ ජාතකය කියන ජාතක පුවත්. බලන්න මේ ජාතක කතා කොච්චර අර්ථවත්ද. මේ වගේ අර්ථය හොඳට ගලපා ගත්තොත් පින්වතුනි අපිට මේ දුර්ලභ ලාභයක් ලැබිච්ච අවස්ථාවේ අපි කොහොමද කටයුතු කළ යුතුත්තේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ගිහි පැවිදි ශ්‍රාවකයෝ විදිහට අපි කවුරුත් ධර්ම මාර්ගය කියන එකට ප්‍රමාද නොවී කටයුතු කරන්න ඕන. පටන් ගත්ත වීරිය අත් නොහැර පුරුදු කරන්න ඕන. ඕනවට වඩා බරට අරගන්නේ නැතුව සතුටු සිතින් හැමතිස්සෙම හිත සතුටු කර කර තමන් කරන පින්කම් වලින් හිත සතුටු කර කර මේ ධර්ම මාර්ගය අඛණ්ඩව පුරුදු කරන්න ඕන. එහෙම පුරුදු කරන කෙනාට ඒකාන්ත කොට ධර්මය අවබෝධ කරන්න පුළුවන්මයි. ධර්මයේ පිළිසරණ ලැබෙනවාමයි. මේ ධර්මය කියන්නේ වඳ පීදිච්ච එකක් නෙමෙයි. මේ ධර්මය කියන්නේ ඵල රහිත එකක් නෙමෙයි. මේ ධර්මයේ හැසිරෙන කෙනාට ඒ ධර්මයේ හැසිරෙන්න ගන්න උත්සාහය කිසි කලෙකත් අපතේ යන්නේ නෑමයි. ඒ හින්දා වින්ගතුනේ තමන්ගේ ජීවිතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච මොහොතේ වටිනාකම ගැන මුලින් සතුටක් ඇති කරගන්න. ඒ සතුට ඇති කරගෙන මේ සම්බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ යන්ට ලැබීම ගැන සතුට ඇති කරගෙන අපිටත් අත් නොහරිනා වීරියකින් යුක්තව සතුටු සිතින් යුක්තව මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ හැසිරී මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ සම්බුදු සසුන තුල පිහිට පිරිසරණ සලසා ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මය සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝ දිව්‍ය සැපින් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද රැකවරණ උපකාර අප සෑම සියලු දෙනාට විශේෂින් පැවිදි භාවයේ අපේක්ෂාවෙන් සිටින පින්වත් එච්.ජී. චරිත් ධනසංක පුතාට ඒ පවුලේ සියලු දෙනාට අප සෑම සියලු දෙනාට දෙවියෝනු අඩුවම සලසත්වා දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් මාළඹේ පිට්ටුගල මහමෙවුනාව බුදුපසේ බුදු අරහන්තක මහා විහාරයේ වැඩ සිටින පූජනීය ගරුතර මහා සංඝරුවනටත් රටලෝකවාසී සිල්ගුණ පුරන මහා සංඝරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් දරුවන් හැමදෙනාටත් අනුමෝදන්ව ගෞතම සාසනයේ තුලම සුවසේ ධර්ම අවබෝධ කරන්ට ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ 20 වෙනි ජන්මදිනය යෙදෙන උතුම් පැවිදි බව අපේක්ෂාවෙන් මේ වෙනකොට මාළඹේ පිට්ටුකල මහමෙවුනාව බුදුපසේ බුදු අරහන්තක මහා විහාරයේ ඒ මහා සංඝරත්නයට අපෝපස්ථාන කරමින් පින්ඩස් කර ගනිමින් සිටින පින්වත් එච්.ජී. චරිත් ධනසංක පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයේ ජීවිතයට සැලසේවා. බුද්ධ රත්නයේ ආශිර්වාදයේ, ධර්ම රත්නයේ ආශිර්වාදයේ, සංඝ රත්නයේ ආශිර්වාදයේ සැලසේවා. පින්පෙත් අනුමෝදනාවන්ගෙන් සතුටු සිත් ඇති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ සැලසේවා. ඒ පුතාට අපේක්ෂා කරන පරිදිම ගෞතම සාසනයේ උතුම් පැවිදි බව ලබා ගැනීම පිණිසත් ගෞතම සාසනය තුල සුවසීම පින්දහම් රැස් කරගෙන පිළිවෙත් පුරා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයේ උදේනි කුමාරි මහත්මියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු බී ඉන්ද්‍රතිස්ස පියාණන්ට සහ ජනිත සහෝදරයාට අනුමෝදන් වෙත්වා. අද දවසේ
ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා හැම දෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටමපත් වෙත්වා ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් ප්‍රේමාවතී, අංගෝවතී, ඇඩ්මින් සිල්වා, සුදුනෝනා, යුරේකා, පියසිරි, අශෝකා, ධනපාල, කුසුමා, ඉන්ද්‍රතිලකා, ප්‍රියදර්ශනී, ඒ වගේම රෝහණ, නිමල්, සුදර්ශනී, සහන්, සජානි, ඒ වගේම කුමාරි, රොෂාන්, විජිත, සන්ධ්‍යා යන ඒ පවුලේ සියලුම ඥාති සමූහයාට පින අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා. මේ වෙනකොට අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින් සිටින පින්වත් කවීස, තිවංක, අවන්ත, ශිහාරා, පවනි, හේසා, අනුහස්, ආක්ෂා, ඒ වගේම ප්‍රවීණා, භාවනා, කල්ප, නවෝද්‍යා, ඉමන්දී, ජනිත්, දිශානී සහ මිනුල කියන ඒ දූ දරුවෝ හැම දෙනාට මේ පිනේ ආශිර්වාදය නොඅඩුවම සැලසිලා, දෙවියන්ගේ රැකවරණ නොඅඩුවම සැලසිලා, ඒ දූලා පුතාලට බුදුරජාන් වහන්සේ සරණ ගියපු දූලා පුතාලා බවට පත්ත තමන්ගේ ජීවිතවල අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක කරගෙන, තමන්ගේ ජීවිතවල යහපත් ගුණධර්ම ආදිය හොඳට දියුණු කරගෙන මේ ගෞතම සාසනය තුළ ධර්මාවබෝධ කරන වාසනාව ලබා ගන්නට ඒ දරුවෝ හැම දිනාට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානය සිදු කළේ කුඹල්වල ඇල්ල යන ලිපිනේ පදිංචි පින්වත් එච්.ජී. ධනුශංක පියාණන්, බී උදේනී කුමාරි මෑණියන් සහ එච්.ජී. කවීස ධනසංක සහෝදරයා විසින් තිරස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය මේ පින්වතුන්ලාටත් පවුලේ සියලු දෙනාටත් සැලසී සියලු දෙනාට නිදුක් නිරෝග සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. මේ ගෞතම සාසනය තුළ කරදර බාධා වලින් තොරව සුවසේ පින් රැස් කරගන්නට අවකාශ සැලසේවා. ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා රූපවාහිනී සහ ලක්කිරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ඒ වගේම සුපින්වතුන්ලා සියලු දෙනාට කලන මිතුරු ඇසුරේ සුවසේ ධම්මග දියුණු කරගෙන ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.